යුද්ධයක් දිනනවා වගේ වැඩක් තමයි මේ ධර්මයේ ප්‍රගුණ කරන ධර්මයේ ප්‍රතිඵල ලබනවා කියන කාරණා. ඒක නිසා පුළුවන් තරම් තරුණ පිරිස මේ ධර්මයේ යොමු වෙන්න මේ ධර්මයේ විවරණය වෙන්න ඔබට ඔබ කවුද කියන එක තේරුම් ගැනීම හැකියාව ලැබෙනවා. නදීන් පුරපතරසකදා අනන්ත පුදුම තමන්ගේ හදවතේ මනස දුවාගෙන වැටිවත්ව හැමදෙනාම ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ සිට කොටගල ශ්‍රී පරමේන්ද්‍රාරාමයට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය වැඩම කළේ හදවතින්මයි ශ්‍රද්ධාවෙන්මයි ගෞරවයෙන්මයි. ඒ ත්‍රිපිටකයේ ආශ්‍රිත එක සූත්‍රයකින් අද දවසේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. අද දවසේ අවසාන වැඩසටහන විදිහට ඒක පූර්වයෙන් අපි අත්පාන චතුමන්ත්‍ර කසාය බෙහෙත් සහිත ප්‍රණීත පිළම්පස දාණය මේ ධර්මයේ හොයාගත්ත ශාස්ත්‍රවරයාණෝ එලෝකේ පහළ වූ තථාගත අමාමෑණී අංගීරස ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා තැන්පත් කොට කෙටියෙන් පූජා කිරීමෙන් අනතුරුවයි මේ තුන් පිටකයේ සූත්‍ර පිටකයේ එක සූත්‍රයක් ආශ්‍රිතව අනුගත ධර්ම දේශනාවක් පැවැත්වෙන්නේ. එදාටම දිගට අපි අපේ විහාරස්ථානයේ මේ ත්‍රිපිටකයේ ගෙනල්ලා මේ අල්මාරි කබඩවල දාලා නිකන් තියන්න නෙවෙයි. ඒ ත්‍රිපිටකය මේ හොදී ජනයාගේ භාවිතය සඳහා ඒ හොදී ජනතාවගේ භාවිතාව සඳහා ත්‍රිපිටකය ජනගත කරන්නට ඒ මිනිසුන්ගේ භාවිතාව සඳහා ත්‍රිපිටකය යොදා ගන්නට අපි අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ මාසයේ සිට එළඹෙන සෑම ඉරිදාවකම අපි අපේ විහාරස්ථානයේ ධර්මශාලාවේ තරුණ යෝන් හමුවක් මේ ධර්මයෙන් පිළිබඳව කතා කරන්නට තරුණයන්ට වැඩිහිටියන්ට අවස්ථාවක් උදාපත් කරලා දීලා තියෙනවා. අපි විහාරස්ථානයේ විහාරාධිකාරී විදිහට කටයුතු කරන සොරගුල පඤ්ඤාසාර පඬිත ආමුණන් වහන්සේ තරුණ පිරිසක් වැඩිහිටියන් එකතු වෙලා සෑම ඉරිදාවකම සන්ධ්‍යා භාගයේ පැයක් දෙකක් එක සූත්‍රයක් උපයෝගී කරගෙන ඒ සූත්‍රගත ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. එදාට ඒ සූත්‍රයේ ඡායා පිටපතක් ඔබට කරමින් එහි බුදුරජාණන් වහන්සේ දේශා වදාළ දහම් කරුණු සංක්ෂිප්තයෙන් සාකච්ඡාවට මතුන් කොට දෝනන්ගේ ධර්ම සඳහා මේ ත්‍රිපිටකය විවර කරන්නයි අපි අදහස්. එනිසා ලෝකයේ ත්‍රිපිටකය සමාන දැන්වල සිරගත වෙනවා. මේ සිරගත වූ ත්‍රිපිටකය ජනගත කොට මිනිස් හදවත්වල මිනිස් මනසේ සැබෑ අර්ථ විවරණයක් කරමින් මිනිස් ධර්මානුකූල ජීවිත හැදගස්ව ගන්නට ඔවුන්ට මඟ පාදන්නටයි අපි මේ උදාත්ම ප්‍රයත්නයක් කරන්නේ. නිසා භක්ති පූර්වකව පුළුවන් තරම් ඈතින් තියන්නේ නැතුව බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධා සම්පයුක්තව තමන්ගේ හදවත ඇතුළට වඩම්ම ගන්න. භක්තිය වැඩි වෙන තරමට ඈත් වෙනවා අපේ අතරේ. ශ්‍රද්ධාව වැඩි වෙන තරමට අප තුළට අපේ ආතුරුන් වහන්සේ වඩිනවා. ඒක නිසා වැත්තට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. පඤ්ඤාසාර හාමුදුරුවෝත් එක්ක එකතු වෙලා අපේ පඬිතුමාරුන් විතර විහාරස්ථානයේ වැඩි ඉන්නේ නැහැ. ඒක නිසා පඤ්ඤාසාර හාමුදුරුවෝ වැඩි ඉන්න උන්වහන්සේත් එක්ක එකතු වෙලා මේ තරුණ පිරිස විශේෂයි. මේ දේශනාව විශේෂයෙන්ම දේශනා වෙලා තියෙන තරුණයන්ට. ඒක හොඳට මතක තියාගන්න. කෙස්පවුනට පස්සේ කරන එක අන්තිම අමාරුයි මේ ධර්මයේ ප්‍රගුණ කරන්නේ. කෙස්පවුනට පස්සේ තමයි පන්සල බොහෝ විට මතක් වෙන්නේ. ඒ අතොත් නැත්නම් අපි කරාමාර. ඒක නිසා යන දොස් කියන නෙවෙයි ඊළඟ කාලේ ගැටවල කාලේ අකේපතේ හයියතිය තියෙන කාලේ කරන්න තියෙන වැඩ කටයුත්ත යුද්ධයක් දිනනවා වගේ වැඩක් තමයි මේ ධර්මයේ ප්‍රගුණ කරන ධර්මයේ ප්‍රතිඵල ලබනවා කියන කාරණා. ඒක නිසා පුළුවන් තරම් තරුණ පිරිස මේ ධර්මයේ යොමු වෙන්න මේ ධර්මයේ විවරණය වෙන්න ඔබට ඔබ කවුද කියන එක තේරුම් ගැනීම හැකියාව ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවායින් පස්සේ ආදාහන කටයුතු නිමා කරලා මොන මාසෙද උන්වහන්සේ පිරිනිවන් පෑවේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මොන මාසෙද? මැයි මාසේ. වෙසක් මාසේ. එතකොට ජූලි මාසේ වෙසක්
ඉවරුණාම මම ජූලි මාසයේ ධර්ම සංගායනාවක් සිද්ධ කළා. ඒ සංගායනාව 4 මාසයක් පැවැත්වුණා. 3 මාසයක් වස් කාලයේ මුළුල්ලේම සංගායනාව පැවතුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කර සියලුම ධර්ම කරුණු කටපාඩමින් මතකයේ තියාගෙන ඉති උත්තමයෙක් මේ ශාසනයේ හිටියා. කවුද? ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ මහෞත්තමයා. දැන් තියෙන මේ කම්පියුටර් එකක් වගේ. බුදුහාමුදුරුවෝ එකපාරක් කිව්වම උන්වහන්සේට මතකයි. ඒක මොලේ ඉඳලා අකුරක් නෑර නැවත දීමේ මහ පුදුමාකාර හැකියාවක් උන්වහන්සේට සතර පින් බලයෙන් තිබුණා පිළිට. උන්වහන්සේ තමයි අපේ භාණ්ඩාගාරය. ධර්ම භාණ්ඩාගාරය. උන්වහන්සේ කඩවගෙන බුදුරජාණන් වහන්සේ පනවපු සියලුම විනය කරුණු අකුරක් නෑර අර සංශෝධන සහිතව මතකයේ දිනු උත්තමයෙක් හිටියා. විනයධර භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබාපු උපාලි මහෞත්තමයා. උන්වහන්සේත් වඩමගෙන මේ ධර්ම විනය දෙක සංගායනා කළා. සංගායනා කියලා කියන්නේ සාමූහික ගායනය. අර පිළිත් කියනවා වගේ මේ එකින් එක සූත්‍රය උන්වහන්සේලා දෙනමගෙන් විනය ප්‍රඥප්ති සූත්‍ර දේශනා මහා සංඝරත්නයේ 500 නමක් රහතන් වහන්සේලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මූලාසනයේ ඉඳගෙන සූත්‍රයෙන් සූත්‍රයට ආනන්දහාමුදුරුවන්ගෙන් අහනවා. ඊට පස්සේ අර 500 නම එකතු වෙලා ඒ සූත්‍රය සජ්ජායනා කරනවා. ඒක මතක තබා ගැනීම සඳහා ආනන්දහාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයට පවරනවා. මේ අවස්ථාවේ තමයි මෙන්න මේ ත්‍රිපිටකයේ මූලික වශයෙන් සංග්‍රහ වුණේ නැත්නම් එකතු වුණේ. උපකරණයක් කියනවා හරියට මාලාසනයක් මත ඒ අත විශේෂිත දෙවිච්ච මාල අරගෙන වෙනම තෝර ගොඩ ගන්නවා වගේ ලස්සනට පිළිවෙල කරනවා වගේ මේ සංගායනාවේදී මේ ධර්ම විනය වෙන් කරලා විග්‍රහ කරලා සංග්‍රහ කරන්නට යෙදුණයි කියලා. පෙළගස්වන්නට යෙදුණා. ඒ පෙළගස්වපු ධර්මයේ තමයි මේ ත්‍රිපිටක පාළිය. බුදුරජාණන් වහන්සේ පිරිනමන පාලා ආසන්නතම කාලේ ආරම්භක වස් කාලේ මේ කාරණාව සිද්ධ වුණේ. ඊට අවුරුදු 100ක් ගත වුණාට පස්සේ ඉන්දියාවේ ಭಾರತයේ වැඩ මේ පාලනය කරපු කාලාශෝක රජුගේ කාලේ සබ්බකාමී කියන මහරහතන් වහන්සේ මුල් වෙලා නැවත වතාවක් දෙවන ධර්ම සංගායනාවක් සිදු කළා. මේ අවස්ථා දෙකේදීම මේ ධර්මයේ පොත්වල ග්‍රන්ථානුවට උනායි කියලා සඳහනක් නැහැ. නැත්නම් මෙතනම තියෙන්නේ නැති. බොහෝ විට මතකයෙන් තමයි ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ දරාගෙන මේ ත්‍රිපිටකය මෙතන තියෙනවා පොත් මම හිතන විදිහට මාස් දෙකක්. 57ක් තියෙනවා. එතකොට 57ක් තියෙන්නේ මේකට එකතු මෑතම කාලේදී එකව කරන්නට යෙදුණු පොත් කිහිපයක් එක්ක. නෙත්තිප්පකරණේ වගේ සමහර ග්‍රන්ථ චට්ට සංගීතයේ ගුරුමෙදි තමයි මේකට එක්කව කරන ත්‍රිපිටකය හැටියට පිළිගන්නේ. නමුත් මේ සමස්තය අපි බුද්ධ දේශනාව හැටියට පිළිගන්නවා. එතකොට මේකේ තියෙන සංක්ෂේපයක් නැත්නම් හකුළු ආදෙක්වේ. දැන් කලින් කියාපු දේශනාවක් එක දිගට ගියාගෙන ගිහලා ඊළඟ සූත්‍රයක එම පිළිවෙලට මෙනවනම් එතන දාම පෙయ్యాලම. පෙයන්න දාලා නවත්තනවා. ඒ කියන්නේ කලින් විදියටම මේ මෙතෙන්ට ගලපගන්නේ කියලා. අන්න එහෙම දාපු පෙయ్యాලන් දෙක මේකට එක්ක කරොත් මම හිතන විදියට මේක තුන් ගුණයකින් වැඩි වෙනවා. මේ දේශනා ටික තියෙන විදියට අකුරක් නෑර ලියලා දෙවන්නම් මේ පොත් 50 කීයක් කිව්වේ 7යි මේ 57 තුනෙන්වත් වැඩි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වුණාම පොත් කන්දක් නැත. ඒව අකුරු වල තියෙන නිසා පොත් මේ මෙච්චර ප්‍රමාණයකට ලකුණු වෙලා තියෙනවා. මේවත් සමස්ත දේශනා නෙවෙයි. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තියෙනවා මේ සංයුත්ත නිකායේ අරගෙන බලන්න පුළුවන්. ඊටාම කෙටි සූත්‍රයක් ඒක. හැබැයි බුදුරජාණන් වහන්සේ සතියක් විතර ධම්මචක්කේ විවරණය කළා. අර පස්වග
විශ්වයට. ඒක නිසා මේ පොත්වල තියෙන සූත්‍ර ධර්මයන් අපි හඳුන්වනවා මාතිකා කියලා. නැත්නම් මාතෘකා. හෙඩ්ලයින් එක මේ දේශනාවට අදාළ හෙඩ්ලයින් එක තමයි මේ සූත්‍රය. මේක ගැඹුරින් අර්ථ විවරණය කරන්න පුළුවන් පැය ගාණක් කතා කරන්න පුළුවන් දේවල් මේක සූත්‍රයක් ඇතුලේ අන්තර්ගත වෙනවා. මේ සෑම සූත්‍රයක්ම දේශනා කරලා ඒකේ මතුවෙන චතුරාර්ය සත්‍ය ගැන වෙනම කතා කරන්න පුළුවන්. ඒ වගේම සතර සම්‍යක් ප්‍රදාන ගැන වෙනම කතා කරන්න පුළුවන්. සතර ඉර්ධිපාද ගැන කතා කරන්න පුළුවන්. පංච ඉන්ද්‍රිය, පංච මන, සප්ත බොධ්‍යංග, ආර්ය අෂ්ටාංග මාර්ගය ආදී මේ වෙනම කරුණු මේ සෑම සූත්‍රයකින්ම ඉස්මතු කරලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු සෑම දේශනාවකම උන්වහන්සේගේ මූලික දේශනාවන් සියල්ල අන්තර්ගතයි. ඒක නිසා ඔබ මේ දකින සූත්‍රයක් ඇතුලේ මහා විවරණයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන මූලික පාඩ දේශනා තමයි මේ තියෙන්නේ. නැත්නම් අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු දේශනාව මෙච්චර ටිකක් වෙන විදියක් නැහැ නේද? උන්වහන්සේ ධර්ම දේශනා කරන එක වෙන මොකක්වත් කරේ නැහැ කාලේ. ඒක නිසා ඒ සූත්‍ර ධර්මයන් වල සංක්ෂේපයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ පෞද්ගලිකව මේ දේශනා සියල්ල. ඊට පස්සේ අපි කතා කරන දෙවන ධර්ම සංගායනාව කාලාශෝක රජුගේ කාලේ සිද්ධ වුණේ අර චම්ප දසවස්තුව පිළිබඳව ඇති වෙච්ච වජ්ජපුත්තක භික්ෂූන්ගේ දසවස්තුවක් තහනම් කාරණා 10ක් තහනම් නැහැ කියලා එනවා විනය සංසිද්ධියක් පදනම් කරගෙන ඇති වෙච්ච ගැටලුව මුල් කරගෙන සබ්බකාමී කියන මහරහතන් වහන්සේ තව රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ සංගායනාව සිදු කළා. බුදුන් දෙන්නේ වසර 100කට පසු. ඒක දෙවෙනි ධර්ම සංගායනාව. ඒ අවස්ථාවේදී මේ ධර්ම විනය සංගායනාවට ලක් වුණා, පිළිවෙලක් වුණා, පිළිතුරට මේ පරිද්දෙම පවත්වාගෙන ගියා. තුන්වෙනි අවස්ථාවේ අශෝක ධර්මාශෝක මහා නරේන්ද්‍රයා රාජ්‍ය ප්‍රාප්ත වෙලා මොග්ගලී පොතතිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනාවට තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කළා. මෙන්න මේ දැන් තියෙන මට්ටමට මේ ත්‍රිපිටකය වර්ගීකරණය වුණේ ඒ තුන්වෙනි ධර්ම සංගායනාවේදී කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට ධර්ම විනය වශයෙන් පැවතිච්ච බුද්ධ වචනය කොටස් තුනකට වර්ග කෙරුණා. සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය කියලා. සූත්‍ර පිටකයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ දේශිත සියලුම සූත්‍ර ධර්මයන්, විනය පිටකයේ තියෙන විනය ප්‍රඥප්ති සහ ඒ ආශ්‍රිත පැනවීම සහ සිදුවීම් මාලාව, අභිධර්ම පිටකය මේ ධර්මයේ පරමාර්ථ වශයෙන් ගෙන මාතෘ වහන්සේලා විසින් විග්‍රහ කරපු ධර්මමය, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියරිය. ඒක අභිධර්ම පිටකේ. ඒක සංකීර්ණයි. සංකීර්ණවට හරිම ලස්සනයි. සත්‍ය සකස් වෙන ආකාරය පිළිබඳ විවිධ ආකාරයෙන් වර්ගීකරණය කරලා දක්වලා තියෙනවා අභිධර්ම පිටකේ. ඔය විදිහට ගත වුණා. ඊට පස්සේ මේ මෑතකදී 1956 බුද්ධ ජයන්තියට සමගාමීව බුරුම රටේ සිද්ධ වුණා 6 වෙනි සංගායනාව. 6 වෙනි සංගායනාව. එතකොට 3 වෙනි සංගායනාව දක්වාම කිව්වා. 3 වෙනි සංගායනාවෙන් පස්සේ තව සංගායනාවන් දෙකක් සිද්ධ කරලා තියෙනවා. ඒ දෙකෙන් එකක් මහතලේ අරුණේදී සිද්ධ කරපු ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගීතය. බුද්ධ වර්ෂ 440 දී මහතලේ අනුවිහාරයේදී ලංකාවේ අපේ ලේදියන අපේ හාමුදුරුවන් වහන්සේලා තමයි ප්‍රථම වතාවට ඉතිහාසයේ මේ සියලු ත්‍රිපිටකය පොත්වල පුස්කොළ පොත්වල ලිව්වේ. පුස්කොළ පොත්වල ලිව්වේ. පෑන පොතේ ලියන වගේ ලේසි නෑ පුස්කොළ පොතේ ලියන්නේ. මාස ගානක් වෙනස මාංශවල අර බැමිණි ඉතිහාසාගතේ නිසා ස්වාමීන් වහන්සේලා අපවත් වෙන පටන් ගත්ත ආහාර පාන නැතුව ඒක නිසා මහා සංඝරත්නයේ බිය වුණා මේ මතකයෙන් දරාගෙන එන මේ ත්‍රිපිටකය විනාශ වෙලා කියලා. උන්වහන්සේලා අධිකාවතක් ඇති කරගෙන ඒවකට හිටපු පාලකයන්ගේ අනුග්‍රහය ලබාගෙන මේ බුද්ධ වචනේ
පොත්වල ලිව්ව එදා පටන් තමයි මේ ග්‍රන්ථාරූඪිය ආරම්භ වුණේ ත්‍රිපිටක පොත් වහන්සේලාගේ. එහෙම ලියවිච්ච ත්‍රිපිටකය තමයි අද ලෝකේ සෑම තේරවාදී රටකම පාවිච්චියට ගන්න. ඒක නිසා ලංකාවේ කියලා කෙනෙක් දැක්කොත් තායිලන්තේ බුරුමේ දෙකට නැවෙනවා. ලංකාවේ ආවුරු බුරුමේ තායිලන්තෙට ගියොත් ඒ මිනිස්සු පොළවේ පස් කාර වදිනවා. එච්චර ගරු කරනවා. මොකද මේ ලංකාවට විශේෂ ගෞරවයක් ලැබෙනවා මේ ධර්මයේ පරිස්සම් කරගැනීමේ ගෞරවය. පරිස්සම් කරලා ලෝකෙට බෙදා දීමේ ගෞරවය ලැබෙනවා ලංකාවට. ඒක අදටත් එහෙමයි. ඒක නිසා ඔයත්ෝ පොඩි කනගාටුවක් ඇති කරගන්නට ඕනේ. මේ ධර්මය පරිශීලනයෙන් බොහෝ දුර බැහැර වෙලා තියෙන මේ වන විට. අද තායිලන්තෙට ගිහිල්ලා පින්නපාතේ කඩේකට ගිහිල්ලා බිස්කට් පැකට් එකක් කිල්ලුවොත් එකෙන් පස්සේ තායිලන්තේ කිසිම කඩේක හාමුදුරු කෙනෙකුට බිස්කට් පැකට් එකක් දෙන්නේ නැහැ. ආපුවම අහනවා ස්වාමීන් වහන්සේ පන්සල කොහෙද? පන්සල කිව්වට පස්සේ හොඳයි ස්වාමීන් වහන්සේ අපි ලැබෙන සලස්සන්නක් කියලා. දෙන්නේ නැහැ. සම්පූර්ණයට පාන් ගන්න බෑ හවසට. පස්සේ ඉන්න උදේට අර පන්සලට යනවා බිස්කට් පැකට් එකක් අරගෙන ගිහිල්ලා ආම්ත්‍රෝ පින්න පාත්තේ වඩින්න එළියට බහිනකොටම පාත්‍රයට බෙදලා. අපි ධර්ම විනය දන්නේ නැහැ. ඒ මිනිස්සු භික්ෂු විනය දන්නවා. ගිහි විනය දන්නවා. සාමර්ථ්‍ය ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු කරනවා. ප්‍රධාන පන්සලේ දහස් ගණනක් ස්වාමීන් වහන්සේලා එක එල්ලේක ඉද්දට පළක් බැඳගෙන බුද්ධ වන්දනා කරලා භාවනා කරනකොට අර චූටි දරුවා පවා දලසුඩ වාඩි වෙලා විලමුඩ වාඩි වෙලා බොහොම ලස්සනට ගාථා කියලා බුද්ධ වන්දනාව සිද්ධ කරනවා. පැයක් වාඩි වෙන්නේ නැහැ මේ උපාසකම්මලට උපාසක මහතුරුන්ට මේ ධර්මශාලා. සත්‍ය කතාව මේක. අපි ධර්මයෙන් එච්චර ඈත්ලා තියෙනවා. පන්සලෙන් එච්චර ඈත්ලා තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයෙන් එච්චර ඈත්ලා තියෙනවා. ඒකට වග කියනවා අපි හැමෝම. ඒක නිසා කරුණාකරන ලොකු අනුග්‍රහයක් ඕගොල්ලන්ට මේ කරලා තියෙන්නේ. බලෙන් ඇවිල්ලා ආමුදුරොත් එක මේ සූත්‍ර ධර්ම සාකච්ඡා කළ ධර්මයේ පිළිබඳ දැනුවත් වෙනවා. ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙක් කවදාවත් විනාශ වෙලා යන්නේ නැහැ. නැත්නම්ගේ ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී කියන බුද්ධ වචනය හොදන්න දෙයක් නෑ. ධර්මයේ පිළිතුව පිළිසරණයතුව කවුරු හරි ධර්මානුකූල පැවැත්මකට අනුගත වෙලා ජීවත් වෙනවා නම් එයා ස්වභාව ධර්මයේ විසින් මා පුදුමාකාර විදිහට ආරක්ෂා කරගන්නවා. ඒක නිසා ධර්මයට අනුගත නොවීමේ ප්‍රතිවිපාක මේ වන විට හතර දෙසින් දකින්නට ලැබෙනවා. අටලෝ ධර්මයෙන් කම්පා වීම හරි පුදුමාකාර විදිහට අපිට තියෙනවානේ. පොඩි හරි විපත්තියක් ජීවිතේ ලැබෙච්ච ගමන් අපේ සිහිය කියන එක පැත්ත බලන්නවත් ඉතුරු වෙන්නේ නැහැ. මට මතකයි බංගුල මල්ලිකාව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දාන බෙදන අතරතුරේදී ඇයට පණිවිඩයක් එනවා. ඇය සෝතාපන්න වෙච්ච උපාසිකාව ඇයට පණිවිඩයක් එනවා. ඇයගේ ස්වාමියා සහ නියොන් දරුවන් 16 දෙනා. දරුවෝ 32ක් හිටිය බංගුල මල්ලිකාවට. නියොන් 16 දෙනෙක්. ඒ දරුවෝ 32යි ස්වාමියායි 33 දෙනෙක් රණ භූමියේදී ජීවිතක්ෂයට පත් වුණා කියන පණිවිඩේ දාන බෙදලා තමයි බඳුරු මල්ලිකාවට එන්නේ. සිහිසුන් නැති වෙනවා අපේ අම්මා කෙනෙක් ඇහුවා. පොළවේ මාස් කනවා. බුදුහාමුදුරුවෝ කැඟුඩ වැටෙන්නේ නැහැ. හාමුදුරුවෝ ඉස්පිරිතාලෙට අරගෙන යන්න වෙන්නේ. බඳුරු මල්ලිකාව එකක කරගත්ත සිතින් දානේ සම්පූර්ණයෙන් මෙවරණ කම්පැනි සිද්ධ කරා. ඒ අතරතුරේ සිද්ධියක් කළා. මොගලන් මහරහතන් වහන්සේ අවවාද කළා බඳුරු මල්ලිකාවට බඳුරු මල්ලිකාවනේ කම්පා වෙන්න බෑ කියලා වාදනයක් බිහිච්ච වෙලාවක. ඒ වෙලාවේදී එතුමිය කියනවා ස්වාමීන් වහන්සේ කම්පා වුණේ නෑ මම. කම්පා වෙනවා නම් බීට වෙඩිය දේවත් මට කම්පා වෙන්න තියෙනවා. මගේ ස්වාමියා සහ දරුවෝ ටික යුද භූමියේදී මලාය කියලා මේ ධර්මයට පණිවිඩයක් කරලා එච්චර අකම්පිත අම්මලා මේක වැඩ හිටියා. එතකොට වේලුකණ්ඩගේ නන්ද මාතාව ගෙදර එනගෙන බලනවා හාමුදුරුවෝ භාවනා කරනවද නැද්ද කියලා. දැනුත් මේ බලන අම්මලා ඉන්නවා.
දැන් නම් බලන්න කැලපත්තර ගහ. ඉතින් ඉවරයි ගම. නෑ වේලුකණ්ඩගේ නන්ද මාතව බොහොම ශ්‍රද්ධා සම්පන්න උපාසිකාවක් අනාගාමී උපාසිකාවක් ස්වාමීන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ගුණධර්ම වඩනවාද කියලා ගෙදර ඉඳගෙන බලනවා. මොකද CCTV එකෙන් නෑ ප්‍රඥාවෙන් බලන්න උනාසල එතුමියට දිවස් තිබුණා. අනාගාමී උපාසිකාවක් භාවනාව හරියට කෙරෙන්නේ නැත්නම් එතුමිය බලන මොනවද ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු? ආහාර අඩුපාඩුවක්ද තියෙන්නේ? ආහාර ප්‍රත්‍ය නැද්ද? ආහාර සප්පාය නැද්ද? එතුමිය අවශ්‍ය ක්‍රමවේදයට ආහාර පිළියෙල කරගෙන යනවා. පන්සලේ වෙන ගැටලුවක් නිසා ස්වාමීන් වහන්සේගේ හිත එකඟ වෙන්නේ ඒ ගැටලුව බාහම සංසිඳවනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ සීල සමාධි ගුණධර්ම වැඩෙන්නට උදව් කර අම්මලා මේ ශාසනයේ හිටියා. මහා ගුණ කඳවා. ඒවා අපිට අහිමි වෙලා නියම මොකද මේ ධර්මයෙන් අපි ඇත්තට නිසා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ධර්මය අපේ පණ. මේ ධර්මය අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. මේ ධර්මය ගැන කරපු ප්‍රකාශයක් මේ සෑම පොතකම මුලින් දක්වලා තියෙනවා. තථාගතෝ පවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ. විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. මේ ලෝකේ කාරණා කිහිපයක් තියෙනවා ආවරණය වුණොත් බබලන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා වැහිච්ච තරමට බබලනවා. වැහිච්ච තරමට බබලනවා. උදාහරණ දේශනා කර කාන්තාව වැහිච්ච තරමට තමයි බබලන්නේ. කාන්තාව වැහිච්ච තරමට තමයි බබලන්නේ. වහගෙන ඉඳපු තරමට මිල වැඩි. වහගෙන ඉඳපු තරමට ඉල්ලුම වැඩි. දැන් ඒක අනිත් පැත්ත වෙලා දැන් පුළුවන් තරම් හැරෙනවා. එතකොට වටිනකම බහැදලා. මිත්‍යා දෘෂ්ටිය වැහිච්ච තරමට බබලනවා. මිත්‍යා දෘෂ්ටිය වැහිච්ච තරමට බබලනවා. අරමුත් මිත්‍යා දෘෂ්ටි ඉවරයි. ඒ වගේම බ්‍රාහ්මණ මන්ත්‍ර වැහිච්ච තරමට බබලනවා. ඒක හැංගිලා දෙවිච්ච තරමට වටිනකම වැඩි ගුරුනාම හිටි කරුවක් කියලා දෙතිලා අත්හැරලා. ඒ වගේම ලෝකේ කාරණා තව තුනක් තියෙනවා. ඇරිච්ච තරමට බබලනවා. ඉර ඇරිච්ච තරමට තමයි බබලන්නේ. බලාපොරොත්තුගේ මෙවලොත් ඉරේ බබලීම නැහැ. හද ඇරිච්ච තරමට තමයි බබලන්නේ. බලාපොරොත්තුගෙන් හරි වැහුණොත් හද බබලන්නේ නැහැ. ඒ වගේමයි තථාගත දේශනාව මේ බුද්ධ දේශනාව මේක ඇරිලා තියුණු තරමට බබලනවා. ඒක සමයක අරගන්නවා. මේ ඇඟවිලා තමට ඇතුලේ දුංගාගා දඬ නමස්කාර කර තියෙන ඒවා නෙවෙයි. මේවෙන් ප්‍රයෝජන ගන්නවා. මක්ක මේවෙන් මේවා පට්ට ගන්නවා. අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා. හරිම සරලව හරිම සැහැල්ලුවෙන් කිසිදු ප්‍රශ්නයකට බය නැතුව මොන දීලා සිංහයෝ වගේ ජීවත් වෙන්න ඕන ප්‍රතිපදාව මේ වැටේ අන්තර්ගතයි. මේවෙන් ප්‍රයෝජන ගන්න. මේවෙන් ක්‍රියට ප්‍රයෝජන ගත්තොත් මරණ හතක් වුණත් අකම්පිතව ගෙදෙට්ට වල ඉන්න පුළුවන් සිංහෙක් සිංහ දෙන්නවා වගේ. එහෙම පෞරුෂයක් ගුණනගට ධර්මයක් මේක ඇතුලේ අන්තර්ගතයි. ඒක නිසා මේ ගැන මම මේට වැඩි කියන්නේ නැහැ. පැය භාගයක් ගත වුණා දැන් මේ විස්තරේ. දැන් ඔබ සංගායන ආකාරයක් ගැන කිව්වා මේ වන විට සූත්‍ර විනය අභිධර්ම කියලා කොටස් තුනකට මූලික වශයෙන් මේ ධර්ම විනය බෙදලා තියෙනවා. ඒ බෙදීමේ ග්‍රන්ථ සමුදාය තමයි මේ තියෙන්නේ. මේකෙන් අංගුත්තර නිකාය කියන පොත සූත්‍ර පිටකයේ ග්‍රන්ථ පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. පළවෙනි එක දීඝ නිකාය, දෙවෙනි එක මජ්ක්‍ධිම නිකාය, තුන්වෙනි එක සංයුත්ත නිකාය, හතරවෙනි පොත අංගුත්තර නිකාය, පස්වෙනි පොත කුද්දක නිකාය. පොත කියලා කිව්වට මේ පොත් රාශියක එකතුවක්. දැන් මේ අංගුත්තර නිකායේ පොත් පහක් තියෙනවා. ඒ පොත් පහෙන් අය අංගුත්තර නිකාය කියන ග්‍රන්ථයේ බුද්ධ ජයන්ති මුද්‍රණය කියලා මේ මුද්‍රණයට කියන්නේ 1956 තමයි මේ විදියට පිටපත් කරලා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මේවකට හිටපු මහතෙරුන් වහන්සේලා සිංහලයට පරිවර්තනය කරලා මුද්‍රණය කළේ. ඊට කලින් තිබුණේ නැහැ. ඊට කලින් තිබුණ පොස්කොළ. ගියත්තන්ට මේ වගේ අතපත ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අනේ පූජනීය උතුමන් වහන්සේලා සහ මිහි ප්‍රභූන් ලොකු අනුග්‍රහයක් සිදු කළා. මේවා මේ අච්චු පොත් හැටියට මුද්‍රණය කරලා පිට කළා 1956 ඉඳලා අවුරුදු 10ක් 15ක් ගත වුණා ඒ කාර්යයට. දැන් අපිට මේ පොත් අතපත ගන්න පුළුවන්
දැන් උතුරේ තියෙන මේ පන්සලට වඩාම ගත්තා. මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මොකද්ද? පංචක නිපාතයේ තියෙන සූත්‍රයක් තමයි මේ සූත්‍රය. මේකේ නම සීවතිකා සූත්‍රය. මොකද්ද සූත්‍රේ නම? සීවතිකා. සීවතිකා කියන්නේ මොකද්ද? සුසාන භූමිය. මොකද්ද? සුසාන භූමිය. අපි කරකෝප්පුවේ කියන්නේ. ඒක මම හිතන්නේ පොතුගීසි වචනයක්. කරකෝප්පුව. නැත්නම් කියන කනත්ත. නේ? සුසාන භූමිය කියනවා. කවුරුත් කියන්නේ නැද්ද මේක? අනේ නෑ. අන්නේ ඒක තමයි මේ කියන්නේ. මේක නම සීවතිකා සූත්‍රය. සුසාන භූමිය ගැන කියන්නේ බුදුරජාණන් වහන්සේ හරිම සරලයි හරිම ලස්සනයි මම හදිනේ ඉන්නේ. හැබැයි වෙද්ද ගන්න එපා. මේ කියන්නේ අපි ගැන. පංචමේ භික්ඛවේ ආදීනවා සීවතිකාය. පංචමේ භික්ඛවේ ආදීනවා සීවතිකාය. මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුන් වහන්සේලා නමුත් මේ දේශනා භික්ෂුන් වහන්සේලාට විතරක් දේශනා කරපු දේශනා නෙවෙයි. මේ බණ අහන දැන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් කියලා තමයි ඉන්නවා. දැන් ওই දේශපාලනක් නියම කතා කරගෙන ගිහිල්ලා නේද අපේ ආමතුරුනේ කියලා නෑහන්නේ නේ. හැබැයි අපේ ආමතුරු විතරක් නෙමෙයි අතන දහස් ගණන් සෙලගෙන ඉන්නවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ එතන හිටපු ප්‍රමුඛ පිරිස තමයි මොනක වශයෙන් ආමන්ත්‍රණය කළා මේ දේශනා කළා තියෙන්නේ. ඒක නිසා භික්ඛවේ කියලා තමයි කියන්නේ. හැබැයි මේ සුවන පිරිසටම භික්ඛවේ කියන වචනේ ලියදෙනවා මෙතේ. ශ්‍රාවකී කියලා කියන්නේ. පංචමේ භික්ඛවේ ආදීනවා සීවතිකා. මේ සුසාන භූමියේ ආදීනව පහත්තේ. මොන ආදීනව කියන්නේ? ආදීනව කියන වචනේ අනිත් පැත්ත තමයි ආනිසංස. ඒකේ ප්‍රවිරුද්ධ වචනේ තමයි ආදීනව. නේ? සෝහනේ තියෙනවාලු මෙන්න මේ කාරණා පහක් ආදීනව ඇටියට. ආදීනව පහක් තියෙනවා. පළවෙනි එක තමයි අසුචි. අසුචි කියන්නේ මොකක්ද අසුචි කියන්නේ? අනේ නෑ. අසුචි කියන එකේ විරුද්ධ වචනේ මොකක්ද? අසුචි කියන එකේ විරුද්ධ වචනේ මොකක්ද? අයන්න එක්‍රමයි. මොකද්ද? සුචි. සුචි සහ අසුචි කියලා දෙකක් ප්‍රොබ්ලම් තියෙනවා. සුචි කියන්නේ මොකද්ද? සුචි කියන්නේ පවිත්‍ර කියන්නේ. අසුචි කියන්නේ අපවිත්‍ර. දැන් අපි අසුචි කියන්නේ අර බාත්රූම් එකට ගිහලා ආගෙන මේ සමස්තයම අසුචි. දෙතිස් කුණකම අසුචි තමයි. එතකොට මේ හැම එකක්ම අසුචි කොටව. මම ඇතුළු පිළිසිදු නැහැ. අපවිත්‍රයි. නේ? දැන් ඔය තුඩට ආවට දැන් ඉතින් පෙරහැර ඇවිල්ලා දැන් මේ වෙනකොට ආයෙ හොදන්න වෙලා නේද ඔක සේනවා. ගෙදර ගිය ගමන් ඔක පවිත්‍ර කරනවා. ඒක දැන් අසුචි වෙනවා. කොච්චර සුචි කරගන්න හැදුවත් ඔක අසුචි වෙනවා. ඒක අපවිත්‍ර වෙනවා. සුචි කියන්නේ පවිත්‍ර, අසුචි කියන්නේ අපවිත්‍ර. සුසාන භූමියේ තියෙන පළවෙනි ආදීනවේ තමයි අසුචි. ඒ කියන්නේ අපවිත්‍රයි. මේ කියන්නේ හැබැයි පොඩ්ඩක් තෝරගන්න ඕන මේ කියන්නේ ලඩල් එක කනත්තවත් ගොරෙල් එක කනත්තවත් ගැන නෙවෙයි. දැන් කනත්තවන් ඔම්බ වෙකට තියෙනවා. මල හිතවලා පන්සලට වැඩි ලස්සනයි ගිහිල්ලා මේ බිල්ල පාත කරගෙන කනත්තේ ජීවත් වෙන්න ඉතල වඩා මාර කනත්තවල් දැක්කා. මම ආදානයකට ගියා මේ ළඟදී මේ ආදාන ආකාරයකට හරිම ලස්සනයි ඒක. පන්සලට වැඩි ෂෝ මම ගාව නවතින්න බැරිද කියලා මෙතන. නවතින්න පුළුවන් කම හැබැයි පණපෙටෙන් එන්න බැරි ඒක. පණපෙටෙන් ආව නවත්ත ගන්න නැහැ ඒක. එහෙම ගිහිල්ලා වැඩ නැහැ. ඒක නිසා මම හැරිලා.
මොකක්ද කියන්නේ බුද්ධ කාලේ මේ සෑම නගරයකම සෑම ගමකම ගමෙන් දුර බැහැර කැලෑ මංගල වෙන් කරලා දෙවුණා. මොකක් සඳහාද? මිනිදා. ලස්සන වැඩේ. දැන් දෙවුණා හරිසෝ. කැලේ ගිහිල්ලා අර දැන්ට සමහර පළාත්වල තියෙන කියන වචනය මරණ බොම දානය කරන එකට කැලේ ගහනවා කියන්නේ. කවදාද මෙතන කියනවා මරණය කවද කැලේ ගහන කියලා අහන. අවසන් කටයුතු කවදද කියලා අහන්නේ මේ කැලේ ගහන. ඒක තමයි ඉස්සර කරේ කැලේ ගහනවා. ඊට කඩ කොටාගෙන ගිහිල්ලා කනට්ටි දාලා එනවා. ඉතින් එකක් දෙකක් නෙවෙයිනේ. මරණයෙන් 10 15ක් එක පිටට ඔම දාලා තියෙනකොට මොකද වෙන්නේ? පලාතක යන මේ පණෝ අයින් පිටි. මේ පණෝ ගාලා. ඒක නිසා සුසාන භූමියේ තියෙන පළවෙනි ආදීන මේ තමයි ඒක අසුචි. ඒ කියන්නේ අපවිත්‍ර. දෙවෙනි එක තමයි දුක්ගන්ධ. ඒක නම් තේරෙනවා. දුර්ගන්ධ ගන්ධසාරි නෙමෙයි. දැන් එහෙම නෑනේ කනත්තනේ. මේ කියන්නේ අර කනත්තගේ. මිනේ කුණු ගඳයි කියලා අපි කියන්නේ නේ. අපෝ මිනේ කුණු ගඳයි. ඒ ගඳවල වල ලොකුම ගඳ තමයි මිනේ කුණු ගඳ. මිනිහා කුණු වුණාම අපි මිනේ කුණු වෙලා කඩ කරන්නේ. හරකෙක් කුණු වෙලා අපේ පන්සල කිට්ටෝ දවසක් දෙන්නේ. අතුරුකට ලක් කරලා නැරිලා පලාතක ඉන්න නැති වුණා. මට හිතුණා ඉතින් මේ හරක කුණු වෙච්ච ගන්න ඇති කියලා අපි කුණු වුණා. හරිම ගන්න. දෙවනි ආදීන මේ තමයි මොකද්ද? දුර්ගන්ධය. තුන්වෙනි ආදීන මේ තමයි සප්පටි භය. මොකද සප්පටි භය කියන්නේ? බිය සහිත. සප්පටි භය. පටි භය කියන්නේ බිය. බයක. මේ කවුරු හරි කැමතිද දඩල් එක අතර ගත කරන්න? මේ අම්මගෙන ගිහින් තියුත් අනිවාර්යයෙන්ම දවස් 7ක් ඇතුළත ඔය දෙයක් ගන්න වෙනවා. මහා දාට තමයි මහා තෝරන වෙනවා. මහා තෝරන කරවම තමයි. හැබැයි ස්වාමීන් වහන්සේලා සෝනවල භාවනා කරනවා. මේ මොහොතේ සෝනවල භාවනා කරන ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ ඉන්නවා. නමුත් මේ ජීවිතයක් ගත කරන අයත් හරි බයයි. මරණය ගැන කතා කරන්න බය මිනිස්සු. සෝනට බය වෙන්නේ නැතුව හරි නෑ. ඒක නිසා සෝනක දේවල් සාමාන්‍යයෙන් හොඳ අයෝමය පුරුෂයෙක් තමයි සෝනක රැක් ගත කරන්නේ. මේ පාදක මාත්‍යත් මම හිතන්නේ ජීවිතේ ලෝහිනාවලා. අපි බයයි. අනිවාර්යයෙන්ම මාසෝන ඉන්නවා කියලා අපි යන්නේ නෑ. සෝනේ තියෙන තුන්වෙනි ආදීන මේ තමයි බය සහිත. බය සහිත. හරිම භයානක හැඟීමක් ඇති කරන තැන තමයි සෝන. අමුසෝන. ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව මොකද්ද? හතරවෙනි කාරණාව තමයි වාලානං අමනුස්සානං ආවාසෝ. ඒ කියන්නේ බොහෝම සරපරුෂ අමනුෂ්‍යයන්ට ආවාස. මාසෝන ගැන කියවනේ. මාසෝන කොහෙද ඉන්නේ? මහා සෝකෝණනේ. මහා සෝකෝණා කියලා කියන්නේ සෝකෝණේ ඉන්න සෝක යතා. යක්කෝ ඉන්නේ කොහෙද? අමු සෝකෝණේ තමයි. දැන් මරණයට පස්සේ මිනිහ තනි කරන්නේ නැහැ. ඇයි? මිනිහ තනි වෙච්ච ගමන්ම ඒකට අමනුෂ්‍ය ආදී ගුරුතුමෝ බොරුවක් නෙමෙයි. මිනිහ තනි කරන්නේ. තනි කරගම මයයි ඉන්න අමනුෂ්‍යකේකට ආදී ගුරුතුමෝ පුළුවන්. දවසට ආමුරු කෙනෙක් ගියා බුද්ධ කාලේ. ඊට ආසන්න කාලෙක පාංශුකුල වස්ත්‍රයේ තිබුණු වලට ගත්තේ. පාංශුකුල වස්ත්‍රය කියලා කියන්නේ මිනියොතකු රෙදි. මිනියොතකු රෙද්දක් ගන්න ආමුරු කෙනෙක් සෝනට ගියාම ආමුරු මේ රෙදි කෑල්ල ඇදලා ගත්තා. ඇදලා අරගෙන මුල කරගෙන එන්න හදනකොට අර මිනිය නැගිට්ටා. දියමගේ රෙද්ද කියලා පස්සේ පන්නනවා. ආමුදුරෝ නොහිටම දිනුව පාසල. ගිහලා ආවාසයට බැදලා දොර වහගත්තා. රෙදි කෑල්ල දැරියේ නැහැ. පාන්සලටම දුවිනා.
ඇවිල්ලා ආවාසගේ ඉස්සරහට මගේ රෙද්ද දිහා කියන කෑ ගහනවා. කෑ කරලා බැරිමතන එළි වේගෙන එනකොට දස් ගාන වැටෙනවා දැවුණා අර අමනුෂ්‍යයා අර මරණය අතහැරලා ගියා. මරණය වැටුණා මන්තර. එතකොට මරණය හැබැයි අමනුෂ්‍යයෙක් ඒකද ආවිෂ්ඨ වුණා. එහෙම කරන්න පුළුවන්. අපිට විශ්වාස නැහැ දැන් අපිට ඒවා ඇරෙන්න මෙන්න දැනෙන්නේ නැති නිසා මොකද එහෙම ධර්මයක් තියෙනවා. අදෘශ්‍ය ලෝකයක් තියෙනවා අපේ ඉන්ද්‍රිය ගෝචර නැති. අතීන්ද්‍රිය ලෝකයක්. ඒක බුදුන් දිවසින් දැක්කා. ඒ වගේ බොහොම සැඩපරුෂ යක්ෂයන්ට වාසස්ථානයක් සැඩපරුෂ යක්කු පෙරේතයෝ තමයි අමුසොබනේ ඉන්නේ. ඒක තමයි හතරවෙනි ආදීනවය. පස්වෙනි ආදීනවය තමයි බහුනෝ ජනස්ස ආරෝධන. බොහෝ ජනයා අනාවල පෙරත. කවුරුවත් අමුසොබනේ hina වෙන්නේ කවුරු ගියත් මූණ විරුව පට්ටම් ගහගෙන විරිත්තගෙන කඳුළු පෙරාගෙන ඇඬු කඳුලෙන් තමයි හැදෙලා එන්නේ. කාටවත් එතන hina වෙලා ඉන්න බෑ. දැන් කාරණා පහක් කිව්වා. සීවතිකා නැත්නම් අමුසොබනේ තියෙන ආදීනව පහක් මොකක්ද? පළවෙනි එක අසුචි. දෙවෙනි එක දුගඳයි. හරි සම්පූර්ණ මතකයි. තුන්වෙනි එක බිය සහිතයි. හතරවෙනි එක අමනුෂ්‍යයන්ට වාසස්ථානයක්. පස්වෙනි එක ඇදීම් බැලපෙම් බොහෝ දෙනාට ඇදීම් බැලපෙම් තියෙන තරක්. ආයෙ කියන්න පළවෙනි එක අසුචි, දෙවෙනි එක දුර්ගන්ධයි, තුන්වෙනි එක බිය සහිතයි, හතරවෙනි එක අමනුෂ්‍යයන්ට වාසස්ථානයක්, පස්වෙනි එක අනාවැල පෙනෙන සහිත තැන. බොහෝ දෙනා අනාවැල පෙනෙන තැන. දැන් මතකයිනේ? හරි. දැන් ඔන්න අනන්න වෙන තැන දැන්. දැන් මේ අතෝ අනන්න තැන තමයි දැන්. මට දොස් කියන්නේ බුද්ධ වචනේ මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්ඛවේ පංචමේ ආදීනවා සීවති කූපමේ පුග්ගලේ. මේ වගේම මහණෙනි ආදීනව පහක් තියෙනවා අමුසොබනක් වගේ පුද්ගලයන් තුළ. අමුසොබන වගේ පුද්ගලයෝ ඉන්නවා. අමුසොබන වගේ පුද්ගලයෝ. කවුද අමුසොබන වගේ පුද්ගලයෝ? දැන් මේ කියනවා. හොඳට අහගෙන ඉන්න. ඔයාලා ඒකනේ ඇයිති නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මම මේක කියනවා මේ මායිති වෙනවා නම් කාටවත් කියන්නේ නැතුව ඔයාලට ගිහිල්ලා අදම ඒ අදපාක ජීවිත වලින් ඇත් කරගන්න. නැත්නම් මේ ගතිගුණ තියෙනවා නම් කවුරු හරි ගාව එයා මොන වගේද? එයා අමුසොබනක් වගේ. එයා කරකෝපුවක් වගේ. එයා සුසාන භූමියක් වගේ. එයා අනත්තක් වගේ. මොනවද ඒවා? ඉදිරියේ ඒකච්චෝ පුකරෝ අසුචිනා කාය කම්මේන සමන්නාගතෝ හෝති. අසුචිනා වචී කම්මේන සමන්නාගතෝ හෝති. අසුචිනා මනෝ කම්මේන සමන්නාගතෝ හෝති. ඉදමස්ස අසුචිතාය මදා. මේ ලෝකේ සමහර වෙලේ යාගේ කාය කර්ම යාගේ ක්‍රියාකලාප යාගේ වැඩ අසුචි. අසුචි වැඩ. අසුචි කියන එක තනිතර තනියම කරදාගත්තා නම් ඒ වැඩ තමයි යාගේ. අසුචි වැඩ. ඒ කියන්නේ අපවිත්‍රාය. යාගේ ක්‍රියාවන් අපවිත්‍රාය. අපි කරන ඕනෑම ක්‍රියාවක රාගය ගෑවුනොත් රාගය නැමැති අපවිත්‍ර දේ ගෑවුනොත් ඒක අසුචි අපරිසුදු. රාගයෙන් කරන සෑම ක්‍රියාකාරකමක්ම අපරිසුදු ක්‍රියාකාරකමක් යනවා. තරහින් කරන සෑම ක්‍රියාකාරකමක්ම අසුචි ගෑවිච්ච ක්‍රියාකාරකමක්. ඒ ක්‍රියාකාරකම අමින්දරව.
ඒ වගේම කවුරු හරි ඉතින් කල්පනා කරනවා නම් රාග නිශ්චිතව ඒ කල්පනාව සර්ව සම්පූර්ණයෙන්ම මහා ජරා ගොඩක්. ඉතින් ඔබ කරන වැඩේ ඔබ කියන වචනේ ඔබ හිතන හිතවිල්ලේ රාගය ගැලවිලා තිබුණා. ඒක අන්තිම ජරාව. එයාගේ කාය කර්මය අසුචි, වාචික කර්මය අසුචි, මනෝ කර්මය අසුචි. මම අහන්නේ වැත්තේ මොන කියලා දෙයට තමන් ගැන ඔබෙන් මේ ධම්ම ආදාස. ධම්ම ආදාසය නැත්තම් ඔය ඇත්තන්ට අර පන්දිතාම්තුරුගේ නම වගේ වෙන්න පුළුවන් ධම්ම සෝමන වෙන්න පුළුවන්. ධම්ම ආදාස කියන්නේ මොකද්ද? ආදාස කියන්නේ කන්නාඩිය. ඔය මූලදා කන්නාඩිය නෙවෙයි අර මූණ බලන කන්නාඩිය. ධර්මය මොකක් වගේද? මූණ බලන කන්නාඩිය වගේ. කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා මොකද කරන්නේ ඇත්තෝ? මූණේ හැර බලනවා. ඔන්න පොඩි සවුන්ඩ් වෙලා තියෙනවා. මොකද කරන්නේ? පනාව අරගෙන පීරන මොකද්ද පීරන්නේ? කන්නාඩිය පීරන්නේ මගේ ඔළුවද පීරන්නේ? කන්නාඩිය පීරනකොට මොකද ඒක හොඳද නරකද? අම්මෝ බොම්මනක් නේ කවුරු හරි කන්නාඩියේ කොණ්ඩේ හදන්න ගියොත් ඕක කරලා ඒක හරියන වැඩක්ද? නෑ ඒක හරියන වැඩක්. දැන් ධර්මයේ තමයි කන්නාඩිය. දැන් මම මේ කන්නාඩිය අල්ලගෙන ඉන්නකොට ඔයාලට පේනවද කවුද? ඔයා පේනවා. අපෝ අන්න මගලෙන් නැත්නම් ආවුරු කියාපු විදියම. එහෙම කියලා දෙන්නේ නෑ. එතකොට පිළිගන්නේ මොකද්ද? කන්නාඩිය මොකද පිළිගන්නේ? මොන වැඩ? අපෝ රොතලින් නැත්නම් ඔය විදියම. එහෙම විදින වැඩ නෑ. තමන්ගේ ගානේ මොනේ පේනවා? මේ කන්නාඩිය අල්ලනකොට පේනවද කවුද? තමන් පේනවා බුදු වන්දේ මගේ තියෙන ජරාව. වහාමේ ජරාව මොකද කරන්නේ? නැත්නම් මම මොනවගේ වෙනවද? අන්නේ කරවෝ. ඇවිදින සුඛාර භූමිය. අන්නේ කරකහත්තා. ඒක නිසා අපරිසුදු වාචික කර්මය, අපරිසුදු මනෝ කර්මය, අපරිසුදු කාය කර්මය කියන එක තියෙනවා නම් එයා කරත්තා. එයා පවිත්‍ර නෑ. ආදීනවේ පළවෙනි ආදීනවේ. එයා පිරිසිදු කෙනෙක් හැටියට පිළිගන්නේ නෑ. දෙවෙනි කාරණේ තමයි දැන් මේ අපරිසුදු කාය කර්මයේ තියෙන කෙනා, අපරිසුදු වාචික කර්මයේ තියෙන කෙනා, අපරිසුදු මනෝ කර්මයේ තියෙන කෙනා පිළිබඳව සමාජයේ කතා කරන්නේ මොනවද? දැන් මොකද මම ඇවිල්ලා බණ කියන ශෝකාමුදුරු මගේ දුරුගුණයක් තියෙනවා නම් බීන කන්න කරලා දන්න කෙනෙක් කියනවා ඔය බණ කිව්වට හොඳේ දෙන්න දෙන්නයි හොඳේ කියනවද නැද්ද? කියනවා බලන්න. අර එතන හොඳට තමයි පන්සලෙන් යන්නේ වගේ. ඇයි? කායිනවද? මගේ කාය කර්මය අසුචි. මගේ මනෝ කර්මය අසුචි. මගේ වාචික කර්මය අසුචි. අසුචි වල හවන්න සුවඳද ගඳද? ගඳ අන්න ගඳ. කාය කර්මය, වාචික කර්මය, මනෝ කර්මය දුක් අපිරිසිදු වෙනකොට ප්‍රචාරණය එයාගේ තොරතුරු එයාට ආපත් විදිහට ඒක තමයි අර ගඳ. සුසාලයේ තියෙන දෙවනේ ආදීනවේ තමයි ගඳ ගන්නවා. මේ අපිරිසිදු පැවැත්මෙන් යුක්ත කෙන ගඳ ගන්නවා. එයාගේ අර දුර්ගන්ධවත් භාවය තමයි අර අපකීර්තිය. අපකීර්තිය පැතිරලා අපෝ යන්නේ මොනකට නෙමෙයි කියලා කතා වෙනවම තමයි. මනනේ බලාගෙන අනේ අරිච්චන් කියලා යමින් ගමන් කියලා දන්නවා. එදිරිපතේ මේල දැන් තුමන්නේ. ඔව් බලනවා. දැන් නම් ඉතින් බරමඩ පස්සේ කතා කරන්න ඕනේ. කියලා එහෙම ගඳ පැතිරේ. ගඳ පැතිරේ. හොඳට මතක තියාගන්න අපි සුවඳයි කියලා හිතාගෙන හිටියට බලනවා අන්තිම ගානේ කතා කරන්නේ වගේ හොරාට ආගෙන ඉන්න තියෙනවා නම් කැලට්ටුව බලාගන්න ඕන. අපිට ඒව එන්නේ නැහැ.
නම සත්‍යද මොකද්ද? මේ කන්නාඩියේ මගේ බලන්න ඕනේ ඇත්තටම මගේ වචනේ පිළිසිදුද? මගේ ක්‍රියාකාරකම් පිළිසිදුද? මගේ හිතවිල්ල පිළිසිදුද? සාමාන්‍යයෙන් ලෝක සත්වයා නම් ලෝක සත්වයාගේ මේ තුනම පිළිසිදු නෑ අපිරිසිදුයි බුදුහාමුදුරුවෝ මේ බණ කියන්නේ ඒක පිළිසිදු කරගන්න. සචිත්ත පරියෝදපරං කියවනේ. මොකක්ද කිව්වේ? පරියෝදපරං කියලා කිව්වේ මොකද්ද? කොහොමද දාන්නේ? සබ්බ පාපා සාකරණම් කරලා කුසල සෝපතපදා කරාම මොකද කරන්නේ? ඕනම ධර්මයක සම්පූර්ණයි. අපේ සංසාරේම ඕන දාන වැඩ පිළිවෙල බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකවල ලෝක සත්‍යය කියන කෙනා තනිකර අවුටි. තනිකර කරත්තා. අපි ලෝක සත්‍යවද නැද්ද? අපි ලෝක සත්‍ය හොඳට මතක තියාගන්න අපි කවුරු අන්තිම අපවිත්‍ර අමෝ දුර්ගන්ධසාරෙන් පිරිච්ච කනත්තව. ඒ කනත්තේ පළවෙනි එක තමයි මේ අපවිත්‍රත්වය අපේ ක්‍රියාකාරකම් වල අපවිත්‍රත්වය දෙවෙනි එක තමයි අපේ අපකීර්තිය. තුන්වෙනි එක මොකන්ද? බිය සහිතයි. කවුරු හරි කයෙන් අපරිසිදු නම් වචනයෙන් අපරිසිදු නම් මනසෙන් අපරිසිදු නම් පිළිසිදු වෙත්තෝ එයා වාස්තය කරන්න කැමති නෑ. ඒක දැනෙන්නේ නැහැ. දැන් කවුරු කාගේ කිල්ලෝට වල පොණු ඩිංග තියෙන නිසා උගුරට පුරා මේ දිනනවා. උගුරට පුරා මේ ග්‍රහපේ මේ සාසනේ දවසක් බුදුරජාණන් වහන්සේ පොහොය සීමාවට වැඩම කරලා විනය දේශනා කරන්න ලෑස්ති වෙනකොට වාද පාතිමෝක්ඛය දේශනා කරන්න ලෑස්ති වුණා. හන්දෑවේ 6ට විතර සීමාවට ගියේ. ස්වාමීන් වහන්සේලා බලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ ඇස් දෙක පියාගෙන නිහඬව ඉන්නවා. දැන් මම 10ට විතර ඇති ආනන්දහාමුදුරුවෝ ආයෙත් 10 විතරකම් බලාගෙන ඉඳලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ආරාධනා කරන ස්වාමීන් සංඝයා රැස් වෙලා ඉන්නේ. පාතිමෝක්ඛය දේශනා කරනවා නම් ඕන. නෝකත. ඊට පස්සේ වුණා 12ට විතර ඇති. ඒක බුදුහාමුදුරුවෝගේ ශබ්දයි පිළිසනේ ශබ්දයි. ඔය කියලා තෝරන්න දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න දැනවද? දැන් නම් ධර්මශාලාවේ බණ කියන ආමුදුරුවෝ වන්නකම බලන්න ඕන. දිවයින අර මොකක්ද පත්තරේ විස්තර. ඇයි ගාන? ඕන නිශ්ශබ්ද වෙලා ඉඳලා ටික පටන් අරගෙන පැයක් විතර එමේ නැරියොත් බුදුහාමේ උළු පල්ලේ කාට වෙනද තරසන්නේ. එච්චර සම්වරකමක් තියෙන්නේ. එච්චර පිරිසුදුයි කායකම්. එච්චර පිරිසුදුයි වාචිකම්. එච්චර පිරිසුදුයි මනෝකම්. අපි වංශවලට පැටි එන්නේ වත් එක හොඳ නැහැ කිව්වා. ඊයේ ගුටි නොකා වෙන්නේ නෝලේ. මාර්ගෙදරක ගියේ. මම වරුසාවකට වංශවලට කොටුන්නේ නැතේ කියලා. කඩල කියලා එන්න උන්ට. දැන් පොළොව අරගෙන එන්න කොයි වෙලාවෙද මස්සරේ සමෝදු වෙනවා අහතුරක් වත්තලයි මිනිහ පොලකින් ගහලා. ඔය වෙලාව ගන්න. ඉතින් නොකිය බෑනෝ. සත්‍ය කතා. මොකද වෙනද? ඒක නිසා කොට කාලේ සමන් පැරෙන්න දවසක්. මම කියලා වෙන මොකක් කරන්නේ. ඉතින් තුන්වෙනි කාරණාව කිව්වා අපි දැන් බිය සහිතයි කිව්වේ මොකද්ද? මේ ශාසනය බුදුහාමුදුරුවෝගේ විස්තරය මම මේ කියගෙන සීමාවේ වැඩ ඉන්නවා. දැන් 10ට විතරක් වෙන ආනන්දහාමුදුරුවෝ 1ට 2ට විතර ඇවිල්ලා ආයමත් ආරාධනා කරලා තුන්වෙනි වතාවට ආරාධනා කරාම 2ට විතර බුදුහාමුදුරුවෝ වචනයක් කතා කරලා කියනවා ආනන්ද මේ පිරිස අපිට සුදුයි. මොකද කියන්නේ? මේ පිරිස අපිට සුදුයි. කියනකොටම සරියොත් හාමුදුරුවෝ දැම්ම සැටලයිට් එක. වචන පිට වෙනවා විතරයි සරියොත් හාමුදුරුවෝ ආර ඉන්න පිරිසකම බැලුවා. බලනකොට ඒක හාමුදුරුවෝ කෙනෙක් කියන දුසිල්වත් හාමුදුරුවෝ කෙනෙක් කරට හම්බ
කරමින් මරණ පැය ගානක් ගත වෙලා ඒ භික්ෂුව කටෙල්ලුවේ ආනන්ද පිරිස අපරිසුන්දේ කියන කුසලයේ කාමරු නැගි දිවසින් බැලුවා මොගලන් ආවරු ගිහිල්ලා උදාහරණ මොකක් කියවේ නැහැ අර ආමතුරු ළඟට ගිහලා ආමතුරුනේ එන්නට වඩේ no answer ආවතු ආමතුරුනේ එළියට වඩේ වැඩි තුන්වෙනි වතාව අතින් අල්ලගෙන ඇත්තටම ගිහිල්ලා එළියට දානවා හරි ඒ අපවිත්‍රතාවයත් එක්ක ආර්යයන් වහන්සේලාගේ ගනුදෙනුවක් නැහැ දුසින්වත් කමත් එක්ක ආර්යයන් වහන්සේලාගේ ගනුදෙනුවක් නැහැ ජරා ගොඩක් අයින් කරන්නේ අයින් කර දාන විශ්ස කරලා මේ ශාසනය හරි පිළිසඳුයි මේ ශාසනය හරි පිළිසඳුයි මේක අපරිසුදු එකක් නෙවෙයි අපරිසුදු අයට මේකේ ප්‍රාත්මක් නැහැ ලෝක සත්‍යය කොහොමදත් අපරිසුදුව අපරිසුදු මම අපරිසුදුයි ඒ අපරිසුදු කම පිළිසඳු කරගන්න වැඩ පිළිවෙලක් මේ දේශනා කරන්නේ ඒකට අපරිසුදු බව අනවඩුකට කාරණාවක් නෙවෙයි අවස්ථයක් හැටියට අපි අපරිසුදුයි ඒ අපරිසුදු කම තේරුම් අරගෙන ඒක පවිත්‍ර කර ගැනීම සඳහා තමයි මේ ධර්මය ඒක නිසා ඒකට අනුබද්ධ වෙච්ච කෙනා මේක තේරුම් අරගත්තම හේදි දින පැහැදි දින පව හේදි දින මනිකන් පොකේ මේක ඔප්පු වැඩේ ඒක තමයි ධර්මයෙන් වෙන්නේ හතරවෙනි කාරණාව තමයි මොකද හතරවෙනි කාරණාව අමනුෂ්‍යයන්ට ආවාසයක් කියුවා කයෙන් දුසිරිත කරනකොට වචනයෙන් දුසිරිත කරනකොට මනසෙන් දුසිරිත කරනකොට මොකද වෙන්නේ සබාගයේ පුද්ගලයේ සද්දෙන් පරිවර්ජේ සබාගයේ පුද්ගලයේ සද්දෙන් සම්වාසය දැන් මම අරක්කු බොන්නේ නැහැ මම අරක්කු බොන්න පටන් ගත්තා කියමු මාත් එක්ක වෙන්නේ කවුද මං කියන්නේ මම නිකන් හඳුරේ කියලා හිතන්න තුනක් සාමාන්‍ය මේ අපේ මේ තරහ වෙන්නේ බලන්නේ මේ මාත්‍ය අරක්කු බොන්න පැත්තක ඊට පස්සේ එක්ක වෙන්නේ කවුද අරක්කු කරයෝ දැන් පරංගාවේ හතරදී භාගේ කොහේ හරි පුතක තැනකට ගිහිල්ලා අරක්කු බොන්න මිනිහ කතා වෙන්නේ මොකෝ වෙන්නේ ඒ පාරක් තුනක් ගන්නෑ පැයක් බලාගෙන ඉන්න මො බීනේ රෝගෙන් අපිට හරියනවා මේ හයක් හතරක් ගන්න නැති පාරක් තුනක් ගන්න නැති මිනිස්සු අතර අඳුරන්නේ නැති කොහෙද ඉන්නම්ම පැයක් ඇතුළත බොනවාමයි ඇයි සංගාලද ඒක නිසා මොන දුසිරිත අපේ ජීවිතේදී උනත් ඊට ඒ දුසිරිතට කැමති අය තමයි අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රාණඝාතය කරනවා නම් කවුරු හරි ප්‍රාණඝාතය කරන අය තමයි එක්ක වෙන්නේ යක්කුන්ට එක්ක වෙන්නේ යක්කෝ අර තේරෙම කොහොම බේරවල් පොකට කියවා වගේ එකතු වෙන්නේ කොහොමද ඒක නිසා දුසිරිත අපේ අතින් කියමු එකට එකතු වෙන දැන් මම තාත්තට කියන්නේ මගේ පොඩි අඩුවක් තියෙනවා කාටවත් කියන්නේ මම බුලත් වෙනවා හරියට කොහේ ගියත් ඉතින් බුලත් කරන්නේ මට මාත් වෙනවම තමයි විඩක් කරලා තියුණා නම් හොඳේ කියලා වට පිට බලනකොටම කටලොත් ඉදි කුණින්ම විතරවා අනේ මම දිහා විඩක් කියවලා කරලා දෙනවා රත්තරන් දෙන ගන්න දෙන්න අනේ ආවනේ මෙන්න මම දන්නේ කියලා දුතිද ඒක තියෙනවා ඉතින් මම දන්නේ ඒක මහා ලොකු වැරද්දක්ද කියලා ඉතින් මේ කටනම් හොදටම සවුත් වෙලා දැන් ගහලා ඉන්න ආවෙත් නෑ ඒකත් තියෙනවා කියලා තමයි හොඳ වැඩක් නෙවෙයි ඒක. ඒ වගේ එකක් තියෙනවා අපි ගාව දුසිරිත තියෙනකොට අපිට එකම වෙන්නේ
ඇත්තම තමයි. ඒක හරියට උපමා කරලා කොහොමද අමනුෂ්‍යෝ වෙනවා වගේ අක්කුපෙරේත මහසෝන් වෙනවා වගේ අපේ ජීවිතයේ සුසාන භූමියක් වෙනකොට එන්නෙම මහසෝන්. එන්නෙම මහසෝන්. ඒක නිසා විනාශෙන් විනාශයට අපි පත් වෙනවා. පස්වෙනි කාරණාව බහුලෝ ජන සාරෝදන. බොහෝ දෙනා අදාළ වෙන දැන් මගේ මාර්ගපාඩුව ගම පාඩුවක් ඉතින් ඔයාලට කතා කරන්නකොට උනේ මම දැක්ක මේ ආවුරුනේ විල කන්නේ පාවුරුනේ අදාළට මේ තාත්තලේ නැතිල වැදගත් කියනවා ඒ කරනකොට මොකෝ ඉඳ කන්නේ තරම් ඉතල හොඳ වෙලා නෙවෙයි ආවුරුනේ අදාළට කවුරුත් මොකද තියාගන්න ගෑනියන්න ළමයි යන්න තමයි මොකේ නාත ගහන ඕනේ අපිට කන්න නෑ මු බලන්න යන්න අම්ම කරපේ කට වොන්නක් මේකට හරි පොඩ්ඩක් පොඩ්ඩක් ටික ටික වදිනකොට තේරෙනවා ආත්මදීනේ ඒ වෙලාවට එන්නේ ඉස්සතින් ඕකනන්ද හරියට ඒකම දෙන්න සමහරවල් ඉතින් මතකවලටනේ සමහරව මතකවන්නේ මන්දනේ කොහොමද කරන්නේ කියලා අපිට නම් කියලා දෙන්නේ අර මේ පිළිවිත සාරා විදක් කිව පරිජීවී කියලා සාමණේර හඳුනන කියලා. ස්වාමීන් වහන්සේ ෂෝට නම් පටිච්චයවතක් පොට්ටක් දෙන්නේ. ඒක නිසා ප්‍රාණඝාතය ගත්ත අදත්තාදානය ගත්ත දැන් බලන්න මස් මරණය කියලා ඒ කවුරුත් හරියට මස් කනවා. අපි ඉස්සර පිටින් යන කාලේ අතන කල්වැල්ලේ හන්දියේ වඤ්ඤාසරාවලට මතකයි තෝර මස් කඩේ. ඉතින් මේ ඉඳලා හිටලා මස් ටික කනවා. ඒ කන ගමන් අතෙන් ගියා මුණ අරගෙන යන්නේ අපි නෑ අපිට මොකද අපි දවසේ ලෝපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනෙත් පිටේ කිව්වල ඉබ්බේ පුච්චන වලද ඒ වගේ නැහැ පොයිලාවනේ අර ඔපත් ගමන ගන්නවා ඒ වගේ එකක් අපි ඕවට නෑ ගාන තමයි අපි අතල යන්නේ අරුමා කාලකන්නේ යකෝ හරක් මරන්නේ නේද ඉතින් අපි කියලා ඉන්නේ ඒක නැත්නම් ඒ වුණානේ මම මේ වලට පැකිරුනේ ඒක ගැන වෙනම විස්තර වෙලා තියෙනවා මේ පොතපතවල මම නිකන් උදාහරණයක් කිව්වේ යනකොට අපි හරියට කැමති නැහැ නේ අයියෝ බලන්න මෙතන ගාන තානම් කරන ආමුරුකනේ ඉන්නේ තියාගෙන කරුණාවක් මරන්නේ කියලා එතකොට සත්ව හිංසනයෙන් වළකින්නේ කියලා අපි නොඑක් පිට කියන පාණායි පාසා පටිවිරතෝ හොති අපි කොහොමද සත්ව හිංසනයේ තොරන් ඒක මේ මස්මාළු වැරදීමට සම්බන්ධ එක නෙවෙයි අපි ප්‍රාණඝාතයට විරුද්ධයි ප්‍රාණ හිංසනයට අපි විරුද්ධයි අවුරුවලේම කරනවා අපි කම්බුලේ අත තියාගෙන ඒ ගැන කතා කරනවා මොකක් හරි දුර්ගුණයක් තියෙනකොට අනේ පුතේ ඔය වැඩේ කරන්න එපමගේ රත්තරන් එපා කියන්නේ නෑ ඒක තමයි අර හැදින් වැඩ පිළිකියු අපේ දුෂ්චරිතය බුදුරාත් මොකද එපා කියලා කියන්නේ අපේ දුෂ්චරිතයක් තියෙනකොට සමාජයේ බොහෝ දෙනෙක් අපි ගාවට ඇවිල්ලා හදාවට එන දුෂ්චරිත දුර්ගුණය ගැන කියනවා ඒක තමයි අර සුසානේ තියෙන අන්දාවැටි අපේ ජීවිතේ දුසිරිතට සම්බන්ධ වෙන්නේ. එතකොට කවුරු හරි දැන් අපි තේරුම් ගත්ත මොකද්ද? කනත්තක තියෙන ආදීනම පහක්. අම්මු සෝනක තියෙන ආදීනම පහක් තියෙනවා. කවුරු හරි කයෙන් ක්‍රියාකාරකම් නැත්නම් කායික ක්‍රියාවන් අපිරිසිදු නම් වාචසික ක්‍රියාවන් අපිරිසිදු නම් මානසික ක්‍රියාවන් අපිරිසිදු නම් ඒ කියන්නේ අපි මට හිතවත් දෙයක් කාටවත් හිතවත් දෙයක් මම කරනවා
මට හිතවත් දෙයක් කාටවත් හිතවත් වචනයක් මම කියනවා. අනේ ඉද්ද වෙන්න බෑ කියලා ඉතින් හරි හිතනවා. ඒ මොන ක්‍රියාද? අපරිසිදු ක්‍රියා. ඒ අපරිසිදු ක්‍රියා. ඒ අපරිසිදු ක්‍රියා. ඒ බඳු ආයක වාචික මානසික ක්‍රියා තියෙනවා නම් එයා හරියට මොකක් වගේද? සුසාන භූමියක් වගේ අමෝසෝනක් වගේ. ඒ ක්‍රියාකලාපය නිසා මෙයා ගඳයි. ඒ ක්‍රියාකලාපය නිසා මෙයාගේ අපකීර්තිය පැතිරෙනවා. ඒක තමයි ගඳ. ඒ ක්‍රියාකලාපය නිසා එයා බිය සහිතයි. සත්පුරුෂයෝ එයාව ආශ්‍රයයට ගන්නේ නෑ. දුරින් දුරු කරනවා. ඒ වගේම ඒ දුසිරිත නිසාම එයාට පැහැදෙන්නේම දුසිරිත සහිත පුද්ගලයන්මයි. මොකද වෙනස් වෙලා බලන්න මම කාලයක් පුලත් විදිහ නොකා හිටියා. මාස තුනක් විතර හිටියා. මම ටෙස්ට් කරලා බලන්න කරේ. ඔව්. පුලත් කන කට්ටිය එක මොන බලන්නේ නෑ. එයා දැන් විතර කන්නේ නෑ ටිකක් සුද්ධ කරලා ලස්සනයි. බලාගෙන ඉන්නේ. බලන්න තව පාස්සේ යනකොට try කරන්න නැද්ද හරි අතවලදී අපි පොත දෙනවා. කවුරුහරි නොගෙනවා. දැන් ජගතේ හරියන දැන් ඒක මොකක්ද? බලමු අපිට අර පටික පෙරෙනවා නේ. අර පරිසම් කරගන්න මේ වාගේ වදිනවා නේද? අපිට වරදින ගමන්මයි බලාගෙන ඉන්නේ. හොඳ මාර්ගය යනකොට හොඳයි වෙනස් වෙන බලන ජීවිතයට පාර වෙනස් කරගෙන බාර ගන්න නැති වෙනවා වගේ. නැති වෙන්නේ කවුද? යාළුවෝ විතරයි. ඊට පස්සේ ආශ්‍රය කරන්නේ මොන බලන්නේ. ඇයි හොඳට එන්නේ? නෑ. හැබැයි එතකොට දෙවි දේවතාවුන්ගේ ඉඳලා සත්පුරුෂ කොයිතාවුත් අපිට ආදරය කරන්න පටන් ගන්නවා. බලන්න ගුරුදාම් පුරුදු කරනකොට ඒ ගුරුදාම් පුරුදු කරනවත් එක්ක 100,000 ගණන් කෝටි ප්‍රකෝටි ගණන් දේව බ්‍රහ්මාදීන් සාදුකාර දෙනවා කියන්නේ. සාදුකාර දෙනවා කියනවා. ඒ ගුණයක් පුරුදු කරනකොට ස්වාමීන් වහන්සේලා සක්මනේ සක්මන් කරනකොට සාරු පාදදී බලන් ඉන්න ඕනාරි හොඳයි. දැන් හරි. මොනද වන්නේ? මොන සාරු වන්නේ? ඔව්. එහෙමකද? මහා පුදුමක් කරේ. අසත්‍යයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කැවිලා කියනවා. මහා ප්‍රඥය බලාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ. බුද්ධත්වයට පත් වෙන්නේ. හැමෝටම බෑ දෙවිවරු ඉන්න බුදු විඳ බලන්න පුළුවන් යැත්තෝ. ඔන්න කියලා විද්‍යාලවල සාතු කියලා එක පොළාලෝ. ධර්මදේශනාව පැත්තෝ පොළොව එළිලා ගියා. දසදහසක් සක්වල දෙවිවරු ගියා. මේ සියල්ල බලාගෙන ඉන්නවා. කෝටි ගණනකගේ ආශිර්වාදයෙන් මැද තමයි මේ ගමන යන්නේ. ඒක නිසා දුෂ්චරිතේ පුරන දුරුතනේ අපේ වෙනස් වෙලා ආසුකේතේ ගමන් කරනකොට අපිට වෙන්නේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. කෝටි ගණනක් සත්පුරුෂයෝ අපේ මේ මගට ආශිර්වාද කරනවා. ඒක නිසා මම අද දේශනා කළේ මේ ත්‍රිපිටක පොත් වහන්සේලා අතරින් සූත්‍ර පිටකයට අදාළ අංගුත්තර නිකාය කියන පොතේ පංචක නිපාතයේ සීවතිකා කියන සූත්‍රය. සීවතිකා කියලා කියන්නේ අමෝසෝන ගැන කියන බුද්ධ දේශනාව තමයි මේ දේශනා කරන්න ලැබෙන්නේ. ඉතින් මේකේ තිබුණු විදිහට අපි අපේ ජීවිතවල තියෙන දුකදාමන දිය සහිත අමනුෂ්‍යයන් වාසස්ථානය වෙන භෝජනයට ඇදීම් වල තියෙන පිළිසෙ වෙන අපිරිසිදු ක්‍රියාකලාපයන්ගෙන් වෙන වෙලා මගේ ක්‍රියාව පිළිසිදු කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්නවා. අපිරිසිදු වචනයෙන් වෙන වෙලා පවිත්‍ර පිළිසිදු කාර්යයේ හිත පිනවන ප්‍රියමනාප වචන කතා කරන්න මම බුදුරජාණන් වහන්සේ නමින් අදිෂ්ඨාන කරගන්නවා කියලා කිව්වේ. ඒ වගේම අපිරිසිදු මානසික ක්‍රියාකාරකම් වලින් ඈත්ලා මගේ මනස පිරිසිදු බුදුමෙතුරක් බවට බුදුරජාණන් වහන්සේ වැඩෙන්න බුදුගයක් බවට දාපු අනුභව
කරගන්නවා කියලා අනිෂ්ඨානය ඇති කරගන්න. ඔබටත් මේ ගුණ ධර්ම පුරුදු කරලා සංසාර දුකෙන් අත මිදීමට හේතු වාසනා වේවා. මටත් මේ ගුණ ධර්ම පුරුදු කරලා මේ සංසාර දුකෙන් අත මිදෙන්නට හේතු වාසනා වේවා. මේ අවස්ථාව සලසාගතෙකු ඔබ සෑම දිනකටම අනුශාසකයන් වහන්සේලා අතර කාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පැයකට අධික කාලයක් ගත වුණා. පැයකට විනාඩි 15ක් විතර අපි ගත්තා. මම හිතනවා ඔබ සෑහීමකටපත් වෙන්නට ඇති කියලා. එහෙම නැතුණත් මට කරන්න පුළුවන් හරිය තමයි මේ කළේ. ඉතින් අඩුපාඩුවක් තියෙනවා කනගාටු වෙනවා. ඉතින් බොහොම සන්තෝෂයෙන් මේ සඳහා අපි වැඩම කරන්නට යෙදුනේ. සෑම පොයක් දවසකම මේ කටයුත්ත මේ සූත්‍ර ධර්මයන් සාකච්ඡා කරන්නේ කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒකේ රසය අපි දන්න නිසා. ඉතින් මේ කාර්යය සඳහා මුළුච්චු සෑම දිනකටම දෙවියන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ කාර්යයේ තභාවයට පත්වන සියලුම ඥාතීන්ට මේ පින් නැති වේවා. අපවත් වේවදාල පූජනීය නායක හමුදුරන් වහන්සේ ප්‍රධාන ආදී කරුණුන් වහන්සේලා ඇතුළු සතර පිළිවෙල දායක ගාථාදීන්ට ඔබේ අපේ න්යායින්ට පරලෝ සැනසෙල්ල සුගතිය පිණිස උතුම් නිවන් සම්පත් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉෂ්ඨාරක්ෂක දෙවියන් ප්‍රධාන කොට ඇති ශාසන මාමක සාස්ත්‍රාධාරී දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්මාදීන්ට මේ පින් ලැබීමෙන් දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරා. නිවන් දක්නා ඥාන දක්වාම බුද්ධාදී සත්පුරුෂ මහෝත්තමයන්ගේ ආශ්‍රය ලැබේවා. අදම පවිත්‍ර බුදුදන පාප මිත්‍රාශ්‍රයක් සිද්ධ නොවේවා කියලා සාදුකාරයක් වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. කොහොම වන්දනා කරගන්න. අවකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සාදු සාදු සාදු. සමහර භෞතික ජීවිතයේමයි සතුට, ධන දානයේමයි සතුට, සම්පත්මයි සතුට, නාමුනාම තානාන්තර තමයි සතුට කියලා සමහර කල්පනා කරනවා. ඒ හැම දෙයක්ම කරන ගමන් තවත් සමහරු මේ ධර්මයේ සතුට හොයාගෙන බුදුදෙනේ සැරිසරන බව අද මේ වෙනකොට පේනවා. ඒක විශේෂයෙන් ලංකාවේ නෙවෙයි බටහිර රටවල් වල. ආසියාතික රටවල් වල නෙවෙයි බටහිර රටවල් වල මේ සතුට හොයාගෙන මිනිස්සු ගියා. සම්පත් තමයි සතුට, යාන වාහන තමයි සතුට, ගෞරවය තමයි සතුට කියලා මම කල්පනා කළා. නමුත් එහෙම හොයාගෙන ගිය මිනිස්සු මේ දවස්වල පෙරේතය පොළේ ගහනවා වගේ පොළේ ගහලා තියෙනවා. බලපෑම සතුටක් නැහැ. අම්මට දරුවෝ සතුටක් නෙවෙයි. දරුවන්ට දෙමව්පියෝ සතුටක් නෙවෙයි. ඔබයාගත්ත සම්පත් සතුටක් නෙවෙයි. දැන් හැමෝම මරණ බය ඇලලි ගිල්ලක් ඇතිගෙන ජීවත් වීමට උපක්‍රම සොයනවා. එතකොට අන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේනවා නයිස උපක්‍රමවත්. උපක්‍රම නැහැ. මොකෙන්ද? මරණයෙන් ගැලවෙන්න. උප්පත්තිය සහේවේදම් මරණං ආගතං සදා. උපන්න හැමෝම මරණයෙන් ජීවිතේ කෙලවර කරනවාමයි. ඒක අපේ ලොකු හාමුදුරන්ට උනා, අපේ බුදුහාමුදුරන්ට උනා, ඊළඟට මට වෙනවා. ඔබටත් ඒක වෙනවාමයි. කියන්න පුළුවන් හොඳම අනාගතය. අන්න එතකොට මොකද වෙන්නේ? සබ්බම් පහය ගමනියු. මේ ඔක්කොම අතහැරලා සසර ගමනට අපි යනවා. අන්න එහෙම හිතන මිනිස්සු ධර්මානුකූල වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති තුල තමාගේ ජීවිතේ මෙහෙවා ගන්නවා. ඉතින්
ඉතින් ඒ සඳහා තමයි අද මේ හොඳ වේදිකාවක් අපි හදලා දුන්නේ. මම හිතනවා මජ්ක්‍ධිම නිකායේ ජීවතිකාය සූත්‍රය කියලා කියන්නේ අපිටම කියාව සූත්‍රයක්. දැන් උනාසේ ධර්ම විවරණය කරන තේරුණා නේද? හැමෝගෙම පොඩ අර කිල්ලෝට වල හොතිනෝ කියලා කිව්වනේ. ඔව්. ඒකයි. බුදුහාමුදුරුවෝ උන්වහන්සේ නෙවෙයි මම නෙවෙයි කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ කියන නිසා උන්වහන්සේ ගැන ඔරණ වෙන්න ඕනෙත් නෑ මම ගැන ඔරණ වෙන්න ඕනෙත් නෑ. මේ අපි දෙන්නම කියන්නේ අපේ ශාස්ත්‍රෝරය බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය. අපසන්නේන මනස අපසන්නේන වාචා අපසන්නේන කාය. අප්‍රසන්න මනසින් වචනෙන් කයින් යම් කිසිවක් ක්‍රියා කරනවා නම් ඌ සෝහනක්ම තමයි. ඒකී සෝහනක්ම තමයි. ඒක දෙකක් නෑ. එනිසා උරණ වෙන්න දෙයක් නෑ. මම නෙවෙයි මුන්නාන්සේ නෙවෙයි මේ බුදුහාමුදුරගේ දේශනාව. උන්වහන්සේ මේ දේශනාව කළේ කොටකලේ ඉන්න අපේ දායකයන්ට නෙවෙයි. මුළු ලෝකෙම ඉන්න බෞද්ධ අබෞද්ධ හින්දු මුස්ලිම් බර්ගර් මැලි යා ලංසි ඔක්කොම දේශනා කරන දේශනාව. ඒකයි බුදුහාමුදුරගේ ධර්මය කියලා කියන්නේ සර්වකාලීනයි සර්වදේශීනයි. ඒ වගේම සියලු දෙනා වෙනුවෙන්ම තමයි උන්වහන්සේ මේ අලුත් එක්ස්පෙරිමන්ට් එක අලුත් පරීක්ෂණය හරහා හොයාගත්ත මේ දත්ත ටික අපිට දීලා තියෙන්නේ. අපි මේ දත්ත ටික විශ්ලේෂණය කරලා අපේ ජීවිත හදා ගන්නවා. ඔය තමයි ධම්මාවද කියන්නේ. අපි හැමදාම ඉන්නේ ඒ නිසා ඊටාම මනෝරම්‍ය විදියට ලස්සනට මේ සීවතිකාය සූත්‍රය අද විවරණය කරලා අපට අලුත් පණිවිඩයක් දුන්නා. අපි මේ බණ මණ්ඩලයේ මේ සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ 84000ක් ධර්මස්කන්ධ විවරණය කරන්න අපි අද ඉඳන් අදිස්ථානයක් කරගමු. එතකොට අපිට අපේ ජීවිතේ පුංචි අත්පාඩු. අපි කාගවත් මහ ලොකු වැරදි නැහැ. නිවැරදි කෙනෙක් ලෝකයේ ඇත්තෙත් නැහැ. නිවැරදි වුණා නම් නිවැරදි රහතන් වහන්සේලා සහ බුදුරහමතුරු පමණයි. අපි හැමෝගෙම ජීවිතවල තියෙන පුංචි අඩුපාඩු ආපස්සට බලලා හදාගන්න මේ ධම්ම වේදිකාව බවට පත් කරගන්න. මේ සදා හොඳ ප්‍රවේශයක් හදලා දුන්න අපරාධෝ කටුකුරුන්ද ශ්‍රී විමලාරාමාධිපති අපේ කල්යාණ මිත්‍ර සහෝදර රාජකීය පඬිත අපරාධෝවේ සුමේද වංශ පඬිත හාමුදුරන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනය තුළම ආර්ය ධර්මය අවබෝධ කරගන්නට උන්වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධයෙන් සැනසෙන්න මේ දහම් කතිකාව උන්වහන්සේගේ ජීවන ගමනට පැවිදි ජීවිතයට ආශිර්වාදයක් ශක්තියක් වේවා ආවරණයක් වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන ශක්ති වේගයෙන් අපි හදලා තමයි මේ ත්‍රිපිටකය වැඩම කළේ. මම මේක සඳහන් නොකළොත් හොඳනේ. මේ පින්කමට අත ගෑවේ අපේ විහාරස්ථානයේ මාත් එක්කම පුංචි කාලේ හැදිච්ච දරුවෙක්. අපේ පෞද්ගලික දායක සභාවේ දරු භාණ්ඩාගාරික විදිහට වැඩ කරපු අපේ නායක හමුදුරන්ගේ අන්තේවාසිකය විදිහට ජීවිතේ දුක සැප හැම දෙයක්ම මගේ නායක හමුදුරන්ගේ බෙදා හදාගෙන පන්සලේ ප්‍රශ්න පිළිබඳ උපේක්ෂාවෙන් බලලා අපේ ඉන්න ස්වාමීන් වහන්සේලාට බොහෝම හැමදාම උදේට ඇවිල්ලා දුක සැප හොයලා බලන දායක මහත්මයා. ඒ තමයි නජිත් තුෂාර මහත්මයා. අපි දෙන්න එකට හැදුනේ වැඩුනේ ඔය උදාහරණ නජිත් අපි ඒ නිසා මම ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. වගේම නජිත් මේ ක්‍රියාවලියට අත ගහලා උර දීලා කටයුතු කිරීම ගැන මම හෘදයාංගම සතුටු වෙනවා. අද මට කොළඹ ඉඳන් එන්න පුළුවන් කමක් නැහැ. අපි වංශලේ අද සිල් අරගෙන දවල් දානිය ඒ රාත්‍රී භාගයේ ධර්මදේශනාවක් මම පෙරේදා ඇවිල්ලා ඔක්කොම හොයලා බලලා සැලසුම් කරලා තමයි මම ගියේ. එතකොට මේ ආවෙම ඒ කෘතගුණ සලකන්නමයි. ඒ නිසා එතුමාගේ මූලිකත්වයේ මේ අපේ වැඩිහිටියෝ දායක සභාවේ කොළදෙන සමිතිය සියලු දෙනාම එකතු කරගෙන අපි හදමු මේ මැදින්පුර පසළොස්වක දායක හැරෙච්ච මේ උතුම් දවසේ දහම් වේදිකාවක් හදලා අපි හැමෝගම ජීවිතේ ප්‍රශ්න ගැටලු ආවම අපිට තියෙන සැනසීම ධර්මයේමයි. ඒ නිසා ඒ සඳහා පාරකපාපු අඩිතාලන් දාපු නජිත් තුෂාර මහත්මයාගේ ආදරණීය පියතුමා අපේ මහින්දය එවැගේම ආදරණීය මෑණියන් වහන්සේ ඔවුන් හැමදාම ක්‍රියාරත්න බොහෝම ලෙන්ගත් වැඩ කටයුතු කළා.
ඒ වගේම සහෝදරේ චමිලා, අනිත් සහෝදරේ ටෙක්ලා, ඒ වගේම අනිත් සහෝදරයා උදාර මේ හැම දිනකටම ඔවුන්ගේ බිරිඳයවරු දරුවෝ ඇතුළු සියලු දෙනාටම මම අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. එතුමා සමග මේ කටයුත්තට උර දීලා සම්බන්ධීකරණ කටයුතු කළ විහාරාධිකාරී අපේ තොරකොළයායේ පඤ්ඤාසාර පඬිත හාමුදුරන් වහන්සේ, කැලගලේ නායක ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු හැම දෙනාටම අපේ දායක සභාවේ කුලගල සමිතිය හැම දෙනාටම අපේ තරුණ පිරිසට මම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා, ප්‍රණාමය පුද කරනවා. අපි හාමුදුරනේ ඔබ වහන්සේ අද මේ විවරණය කරපු දහම් හඬ හැමදාම කොටගෙන මේ බණ මනුවේ හැමෝගෙම දෙසවම් වලට ඇසෙත්වා, මනසට යත්වා, හදවතට කිදා බැස ධර්මානුකූල ජීවිත හදාගන්න මේ ආත්ම භාවයේම බුද්ධෝත්පාද කාලයක් ආය බලාපොරොත්තු වෙන්නේ නැතුව දුර්ලභංච මනුස්සත්ව ලබා උදාහරතර මනුස්සාත්ම භාවයේම මේ බුද්ධෝත්පාද කාලයේම ධර්මයේ දකින්න නැනස නුවණ ප්‍රඥාව අවබෝධය සතිය සිහිය ඔබට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.